2020 දක්වා කාල සීමාව තුළ අපස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ තුන්වෙනි වීඩියෝ පටයයි අද ඔබ මේ නැරඹීම ආරම්භ කළේ. පසුගිය වීඩියෝවේදී ඒ කියන්නේ 3 සහ 4 ප්‍රශ්න සාකච්ඡා කිරීමේ වීඩියෝ පටයේදී මම සඳහන් කරා ඊළඟ වීඩියෝවෙන් මම ගෙන එන්නේ 5 වෙනි සහ 6 වෙනි ප්‍රශ්නේ කියලා. නමුත් වීඩියෝ පටයේ දික්වන නිසා පස්වෙනි ප්‍රශ්නේ විතරක් කතා කිරීමට තීරණය කරා මේ වීඩියෝ පටවේදී. එහෙමනම් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ 2016 සිට 2020 දක්වා කාල සීමාව තුළ ලැබුණු පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පස්වෙනි ප්‍රශ්නය මොන වගේද කියන එක ගැන කතා කරන්න සහ එහිට ලැබෙන පිළිතුරු මොනවද මොන ආකාරයෙන්ද පිළිතුරු ලිවිය යුත්තේ කියන එක පැහැදිලි කරන්න. හොඳයි අපි මේ ප්‍රශ්න පහ අද කතා කරමු. ඊළඟ වීඩියෝවේදී අපි කතා කරමු 5 වෙනි ප්‍රශ්නේ මොන වගේද කියලා. මොකද මේ ප්‍රශ්න දෙක කතා කරන්න ගියාම මෙතනින් එහාට වීඩියෝ පටය දික්වන නිසා වීඩියෝ පටය කෙටි කරන්න ඕන නිසා අපි ඒක ප්‍රශ්නයේ විදිහට ඉදිරියට කතා කරනවා මේ ප්‍රශ්න පත්‍ර පහම. හොඳයි 2016 අවුරුද්දේ 5 වෙනි ප්‍රශ්නය සඳහා නැත්නම් ටෙස්ට් 5 සඳහා ලැබිලා තියෙන මෙන්න මේ වගේ එකක්. එතකොට දැන් මේ 2016 2017 2018 19 සහ 20 එකම විදිහේ ප්‍රශ්න ටිකක් තමයි අහමු වෙලා තියෙන්නේ. එතකොට ඔබට තීරණය කරන්න පුළුවනි, ඔබට ගෙස් කරන්න පුළුවනි, අනුමාන කරන්න පුළුවනි ඔබ ඊළඟ අවුරුද්දේදී ලියන්නට බලාපොරොත්තු වෙන විභාගේ මේ වගේම කොටසක් ඒවි කියන එක සහ ඊට වඩා පොඩක් වෙනස් වෙන්න පුළුවනි. හොඳයි අපි බලමු. Read the following dialogue and complete the message. දැන් මේකේ කරන්න තියෙන්නේ කියවන්න පල්ලෙහා දීලා තියෙන දෙබස ඒ වගේම complete සම්පූර්ණ කරන්න the message දීලා තියෙනවා පණිවිඩයක්. ඊට මේ ඩයලොග් එකක් තියෙනවා, දෙබසක් තියෙනවා, දෙබස කියවලා යටින් දීලා තියෙනවා message එකක්. ඒක සම්පූර්ණ කරන්නයි තියෙන්නේ. Use only one word. ඒක ඉතාමත් වැදගත්. එක වචනයක්, තනි වචනයක් විතරක් පාවිච්චි කරන්න in each blank එක් හිස්සනට. The first one is done for you. පළවෙනි එක ඔබ සඳහා කර දී තිබෙනවා. එතකොට මේ ඩයලොග් එක කියවලා message එක පුරවන්න ඔබට ලැබෙන්නේ මේ ප්‍රශ්න 8ක් හම් වෙනවා. පළවෙනි එකේදී ප්‍රශ්න 8ටම උත්තර ලියන්න වෙන්නේ පැයක කාල සීමාව තුළ. නමුත් මේ පැයක කාල සීමාව තුළදී ඔබට පුළුවන් වෙනවා මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පළවෙනි ප්‍රශ්න පත්‍රයේට. අපි පසුව කතා කරන්න බලාපොරොත්තු වෙනවා පූර්ණ ප්‍රශ්න පත්‍ර. දැනට අපි මේ කතා කරන්නේ එක් ප්‍රශ්නේ නැත්නම් ප්‍රශ්න දෙක අරගෙන එක් වීඩියෝ පටයකින්. හොඳයි මේකෙන් එතකොට ඔබෙන් බලන්නේ මේ ඡේදයේ ඒ කියන්නේ මේ ඩයලොග් එක කියවලා ඒක අවබෝධ කරගෙන ඒකේ තියෙන දත්ත ටික දාගන්න පුළුවන්ද කියලා මෙන්න මේ මැසේජ් එකට මම මේක තේරුම් කරනවා මේ විදිහට. අයේසා සහ සුරානි අතර තමයි මේ දෙබස තියෙන්නේ. අයේසා කියනවා hello is that Surani මේක ටෙලිෆෝන් කන්වර්සේෂන් එක ඩිස්කෂන් එක. hello is that Surani ඔය සුරානිද කතා කරන්නේ? yes good morning Ayesha. oh සුබෝදෑසනක් Ayesha. good morning සුබෝදෑසනක්. you know there is a good movie. දන්නවා හොඳ චිත්‍රපටයක් තියෙනවා. the sounds of the sea. ඒකේ නම තමයි චිත්‍රපටයේ the sounds of the sea. it's showing at Regal. ඒක Regal සිනමා ශාලාවේදී තමයි පවත්වන්නේ. how about going to see it tomorrow? කොහොමද ඒක බලන්න ගියොත්? එයා යෝජනාවක් කරනවා. how about going? අපි යෝජනාවක් කරනකොට පටන් ගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. how about, what about, and let's, shall we ඒ වගේ. how about going to see it tomorrow? කොහොමද හෙට මේ චිත්‍රපටය බලන්න ගියොත්? එයා යෝජනාවක් කරනවා. සුරානි කියනවා that's a good idea. ඒක හොඳ අදහසක්. then let's go in the evening. එහෙනම් අපි හන්දෑවට යමු. where should we meet? කොහෙද අපි හම්බ වෙන්නේ? මුණ ගැහෙන්නේ? how about Tara shops at 5:30? 5:30ට තාරාගේ shop එක ගාවදී හම්බුනොත් කොහමද? fine. හොඳයි. නියමයි. you know Navina is coming alone too. you know දන්නවා Navina is coming alone too. Navina එවි. why don't you ask Ramesh to join us? අයියා රොමේෂ්ට කතා කරන්නේ නැත්නම් අපිත් එක්ක එන්නේ කියලා. I'll do that. මම ඒක කරන්නම්. but he is not at home at the moment. නමුත් මේ මොහොතේ එයා ගෙදර නැහැ. I'll leave a message. මම පණිවිඩයක් දෙන්නම් and ask him to ring you. ඔයාට කතා කරන්නයි කියලා මම එයාගෙන් ඉල්ලා සිටින්නම්. හොඳයි. මේක තමයි මැසේජ් එකේ ළඟට තියෙන Ramesh. දැන් Ramesh
තමයි මෙහා මේ පණිවිඩය ලියන්නේ. මොකද දැන් රොමේෂ්ට කතා කරන්න ඕනේ. නමුත් රොමේෂ් ගෙදර නැහැ. යා කියනවා මම පණිවිඩයක් දෙන්නම්. මැසේජ් එකක් යවන්නම් කාටද මේ රොමේෂ්ට. දැන් මේ රොමේෂ්ගේ මැසේජ් එකේ වචන වගේක් අඩු කරලා තියෙනවා. ඒ කියන්නේ වචන 5ක් අඩු කරලා තියෙනවා. තනි වචනයක් තමයි ලියන්න ඕනේ. රොමේෂ්, I know you are not at home. මම දන්නවා ඔබ ගෙදර නැහැ කියලා. So I am හිස්සන්ට දීලා තියෙනවා යාලා leaving this with your sister. මම මේක ඔයාගේ නංගි අතේ තියලා යනවා. ඒ නංගිට දීලා යනවා මේ පණිවිඩය. Ayesha called me. Ayesha මට කතා කරා this අද මේ දැන් කතා කරේ Ayesha කවද්ද morning. දැන් ඒ දෙන්න සුබ පතා ගන්නවා. ග්‍රීටින් කරනවා අර ටෙලිෆෝන් කන්වර්සේෂන් එකේ good morning කියලා. ඒතකොට උදේ තමයි මේ පණිවිඩේ මෙයාට ලැබුණේ. එහෙනම් මෙතන ලියන්න ඕන පිළිතුර තමයි morning කියන එක. this morning. එතකොට ඒකේ නිවැරදි ස්පෙලිංස් ලියන්න. ස්පෙලිංස් උඩ තියෙනවා morning. Okay. She told me එයා මට කිව්වා is showing a good film. හොඳ චිත්‍රපටයක් පෙන්වනවායි කියලා. දැන් කොහොමද මේ හොඳ චිත්‍රපටිය පෙන්වන්නේ? මෙතන සිනමා ශාලාවක නමක් තිබුණා මෙන්න මෙතන Regal කියන එක. කියනවා it's showing at Regal. ඒක පෙන්වන්නේ Regal එක. ඒතකොට Regal එක තමයි මේ හොඳ චිත්‍රපටිය පෙන්වන්නේ. චිත්‍රපටියේ නම The Sounds of the Sea කියන එක. දැන් මෙතන කියන්න ඕනේ Regal කියන එක මතක ඇතුව කැපිටල් අකුරක් දාන්න ආර අකුරට ඒක සිනමා ශාලාවක නම නිසා. Okay, Regal. Regal is showing a good film. The Sounds of the Sea. We have decided to see it. අපි තීරණය කරලා තියෙනවා ඒක බලන්න evening හවස. දැන් මෙයාලා කියනවා how about going to see it tomorrow? Then that's a good idea. Then let's go in the evening. එහෙනම් අපි හන්දෑවට යමු. එතකොට හෙට හවස තමයි tomorrow evening තමයි ඒක බලන්න යන්නේ. නමුත් evening කියන එක තියෙනවා. එතකොට මෙතන එන්න ඕනේ වචනේ tomorrow කියන එක. දැන් එතන අපි ලියනවා tomorrow 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 evening. Navina is coming along too. Navina ඒ වගේම එනවා. Wants you to join us. එතකොට Navina is coming along too. Navina එනවා. Wants you to join us. ඔබව සම්බන්ධ කරගන්න අවශ්‍යයි. කාටද මේ ඔබව සම්බන්ධ කරගන්න අවශ්‍ය? දැන් මෙතන කියනවා Ayesha, then let's go in the evening. Where should we meet? How about Tara's shop at 5:30? Fine. You know Navina is coming along too. Then මේ Ayesha කියනවා නවීනත් එනවනේ. Why don't you ask Ramesh to join us? අයියෝ රොමේෂ්ට කියන්න නැත්තේ එන්නේ කියලා. දැන් Ayesha තමයි ඩිසයිඩ් කරන්නේ, තීරණය කරන්නේ මේ රොමේෂ්ටත් එන්න කියලා. එතකොට මේ රොමේෂ්ට කතා කරන්න කියලා කියන කාටද? සුරනිට. එහෙනම් මෙතෙන්ට පහට එන්න ඕනේ Ayesha wants කියන එකයි. මොකද මේක තියන්නේ පණිවිඩයේ සුරනි. අපි මෙතන ලියනවා Ayesha එකත් කැපිටල් අකුරකින් පටන් ගන්න ඕනේ. නමක් කොහේ ලියුණත් කැපිටල් අකුරකින් තමයි පටන් ගන්නෙ. Ayesha wants you to join us. We plan to අපි සැලසුම් කරා at Tara shops at 5:30. දැන් 5:30ට සාරාගේ shop එක ගාවදී මොනව කරන්නද අපි තීරණය කරේ? සැලසුම් කරේ meet වෙන්න. එහෙනම් මෙතෙන් එන්න ඕන වචනේ තමයි meet කියන වචනේ. එතන meet කියන්නේ any spelling තමයි MEAT meet. Sorry MEET meet කියලා කියන්නේ mass කියලා කියන්නේ. Meet at Tara shops at 5:30. Please ring her for more information. Surani. මේක තමයි දීලා තියෙන පණිවිඩය. අපි ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ කතා කරන්නේ නැහැ. අපි 6 වෙනි ප්‍රශ්නේ කතා කරන්නේ ඊළඟ වීඩියෝවේදී. අපි බලමු 2017 අවුරුද්දේදී මොන වගේ එකක්ද ලැබිලා තියෙන්නේ කියලා ප්‍රශ්නේ සඳහා. 2017 පස්වෙනි ප්‍රශ්නේ සඳහා ලැබිලා තියෙන්නේ මෙන්න මේ වගේ දීලා තියෙනවා ලෙටර් එකක්. ලියුමක් දීලා තියෙනවා. ඒ ලෙටර් එක කියවලා ඩයලොග් එකක් තියෙනවා. ඩයලොග් එක සම්පූර්ණ කරන්න අපි කියවලා බලමු. Read the following letter. පාස් සඳහන් ලිපිය කියවන්න and complete the dialogue. දෙබස සම්පූර්ණ කරන්න. Use only one word in each blank. එක් හිස් තැනට තනි වචනයක් විතරක් පාවිච්චි කරන්න. The first one is done for you. පළවෙනි එක ඔබ සඳහා කර දී
තියෙනවා. දැන් පසුගිය අවුරුද්දේ ආවේ දෙබස කියවලා අර දීලා තියෙන මැසේජ් එකේ හිස්සන් ටික පුරවන්න මේවත් ආවෙවිලා තියෙන්නේ ඊට වඩා චුට්ටක් වෙනස් කරලා මොකද්ද ලිපියක් තියෙනවා. ඒ ලිපිය කියවලා අවබෝධ කරගෙන දෙබසේ තියෙන වචන ටික සම්පූර්ණ කරන්න. හැබැයි එතනක් තියෙන්නේ only one word තනි වචනයක් විතරක් පාවිච්චි කරන්න කියලා. අපි බලමු ලිපිය මොකද්ද කරන්න කියලා. 26/11/2017 2017 අවුරුද්ද නිසා ඒක ලියලා තියෙනවා 2017 dear Srinath හිතවත් ශ්‍රීනාත් I came to නුවරඑළිය මම නුවරඑළියට ආවා but it's too cold නමුත් හරිම සීතලයි and gloomy ඒ වගේම අඳුරුයි so I moved to a tea plantation මම ගියා තේ වත්තක් බලන්න තේ වත්තක බැංගලෝර් in I moved මම ගියා to a tea plantation Bangalore in තලවකැලේ තේ වත්තක බංගලාවකට මම ගියා where my uncle lives මගේ අංකල් ඉන්න here it's warmer මෙතන නම් හරිම උණුසුම් and I feel comfortable මට හරි පහසුකමක් දැනෙනවා the view is beautiful දර්ශනයත් හරිම අලංකාරයි I keep walking on the hills every morning. මම හැමදාම උදේ කන්දේ ඇවිදිනවා until my feet hurt. මගේ කකුල් දෙක රිදෙනකම්, පාද දෙක රිදෙනකම්. I get tasty food to eat. මට ලැබෙනවා රසවත් කෑමට prepared by my uncle's cook. මගේ අංකල්ගේ කෝකියා විසින් සකසන ලද. I find here මට මෙතන හොඳයි. sorry I missed the match. අනේ කනගාටුයි මට මැච් එක නම් මගේ හැරුණා. see you next week. ලබන සතියේ හමු වෙමු. give my regards to අර්ජුන. අර්ජුනව මතක් කරා කියන්නේ give my regards මතක් කරා කියන්නේ අර්ජුනව. ඉසුරු තමයි මේක ලියන්නේ. ඒකට දැන් ඉසුරු ලියනවා ශ්‍රීනාත්ට. මෙයා ලියන්නේ මොකක්ද මෙයාගේ මේ එක්ස්පීරියන්ස් එක ගැන එයාගේ අංකල්ගේ ටී ප්ලාන්ටේෂන් එකට ගියේ තලව කැලේ. හොඳයි. දැන් මේ ශ්‍රීනාත් සහ අර්ජුන අතර වෙන දෙබස තමයි මේ විදිහට තියෙන්නේ. I received a letter from මට ලියුමක් හම්බුණා. කාගෙන්ද ලියුම හම්බුනේ? ඉසුරුගෙන්. අර්ජුන කියනවා ඉසුරු where has he gone? ඉසුරු කොහෙද යගින් තියෙන්නේ? I didn't see him at the match yesterday. මම ඊයේ දැක්කේ නෑනේ ආව මේ මැච් එකේදී. well he didn't come to the match. හොඳයි. ඔහු මැච් එකට ආවේ නැහැ. he is in ඔහු ඉන්නේ stay in he is in දැන් කොහෙද එයා ඉන්නේ? එයා ගියේ තලවකැලේට. දැන් මෙතන දෙවෙනි උත්තරේට දාන්න ඕනේ. මේ තියෙනවා මෙතන in තලවකැලේනේ. අපි මෙතෙන් උත්තරේ දානවා තලවා කැලේ. එතන ටී අකුර තලවා කැලේ. කැලේ right මෙතන තියෙන උත්තරේම තමයි එතන දාන්න ඕනේ තලවා කැලේ. he is in තලවා කැලේ. එයා ඉන්නේ තලවා කැලේ staying with his නැවතලා ඉන්නේ කවුරුත් එක්කද? නැවතිලා ඉන්නේ කවුරුත් එක්කද? යා කියනවා I moved to plantation Bangalore in තලවකැලේ where my uncle lives. ඒකට එයාගේ අංකල් තමයි එතන ජීවත් වෙන්නේ. එහෙනම් මෙතන ලියන්න ඕන වචනේ තමයි තනි වචනයක් අපිට ලියන්න තිබුණේ අංකල් කියන එක. He is in තලවකැලේ staying with his uncle. How nice. කොච්චර අපූර්වද. It must be cold and nice there. ඔය හරි සීතල ඇති. ඒ වගේම හරිම අපූර්ව ඇති. No. Not as cold as in කොහේ වගේද සීතල නැත්තේ? මෙයා කියනවා not as cold as in සීතල නැහැ. මෙයා කියනවා I came to නුවරඑළිය මම නුවරඑළියට ආවා but it's too cold and gloomy. හැබැයි හරිම සීතලයි ඒ වගේම හරිම අඳුරුයි. එහෙනම් මොකද්ද මේ කම්පෙයාර් කරන්නේ සංසන්දනය කරන්නේ තලවකැලේ සහ නුවරඑළිය. දැන් අතන කියනෝනේ he is in තලවකැලේ staying with his uncle. How nice. It must be cold and nice there. No. Not as cold as in නුවරඑළිය. නුවරඑළිය වගේ සීතල
නැහැ. He says. එහෙනම් මෙතන දාන්න ඕන වචනේ තමයි නුවර එළිය කියන එක. එන්නකොට කැපිටල් වෙන්න ඕනේ නුවර එළිය. වචන දෙකක් විදිහට අපි ලියනවා නුවර එළිය. නුවර එළිය තරම් සීතල නැහැ. He says ඔහු කියන්නේ. What is he doing there? මොකද එයා කරන්නේ? Something he never does here. ඔහු කවදාවත් මෙහි කරන්නේ නැති දෙයක්. By the way එතකොට මොකක්ද මෙයා කරන්නේ? here. ඒක තමයි දැන් මෙයා කියනවා I keep walking on hills every morning until my feet hurt. එතකොට අපි කඳු වලට කන්දේ ගමන් කරනවා කියන්නේ walking. ඒකට මෙතෙන්ම දාන්න ඕන වචනේ තමයි walking කියන වචනේ. හැබැයි ඒ අවුරුද්දේදී ඒක උත්තර විදිහට පිළි අරගෙන තිබුණා walking කියන එක ගත හැකි. walking W A L K I N G walking spellings. ඒ වගේම තෙන්න ගන්න පුළුවනි walk කියන එකත් එහෙම නැත්නම් hiking කියන වචනයත් අපි walking කියන වචනේ දාමු. හොඳයි. Something he never does here walking. ඔව් කවදාවත් මෙහෙදි කරන්නේ නැති එකක්. ඒ තමයි පයින් ගමන් කිරීම නැත්නම් ඇවිදීම. By the way ඒක නෙමෙයි. He is sending you his ඔහු එවනවා ඔබට ඔහුගේ මොනවද දැන් එයා කියනනේ give my regards කියලා මතක් කරා කියන්න කියලා. දැන් මෙතන එන්න ඕනේ regards කියන වචනේ. you his regards. ඔයාව මතක් කරන්නේ කියලා කිව්වා. regards. I must thank him when I see him. එහෙනම් මම ස්තුති කරන්න ඕනේ හම්බ වුණාම. මෙන්න මේ වගේ ටිකක් තමයි මේ ප්‍රශ්නේ සඳහා දීලා තියෙන්නේ. හරිම ලේසි එකක්. ඡේද කියවලා අවබෝධ කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ තියෙන හිස්සන් ටික පොරවන්නයි තියෙන්නේ. ඒකට මේ වගේ ප්‍රශ්න ඔබ ගොඩක් කරලා තියෙනක හොඳයි. ඒක ටක් ගාලා ඔළුවට වැටෙනවා, අවබෝධ වෙනවා මොකක්ද ඔබට කරන්න තියෙන්නේ කියන එක. චූටි ඡේද කියවලා පොඩි ලියුම් කියවලා, ඒ වගේම චූටි ආටිකල් කියවලා ඒවා අවබෝධ කරගෙන ඊට පස්සේ මේ හිස්සන් ටික පොරවන්න තමයි මේකෙදි තියෙන්නේ මේ පස්වෙනි ප්‍රශ්නේ සඳහා අපි කතා කරන්නේ අද පස්වෙනි ප්‍රශ්න නිසා. හොඳයි. මේ අපි කතා කරේ 2017 අවුරුද්දේ පස්වෙනි ප්‍රශ්නය සඳහා ලැබුණු ප්‍රශ්නය. අපි යමු නම් 2018 අවුරුද්දේ ප්‍රශ්නේ මොන වගේද කියන එක බලන්න. 2018 දෙසැම්බර් මාසයේ ලැබුණු ප්‍රශ්න පත්‍රයේ පස්වෙනි ප්‍රශ්නය සඳහා ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පස්වෙනි ප්‍රශ්නය සඳහා ලැබිලා තියෙනවා මේ වගේ එකක්. අයිසරයක් ඔබට පේනවා ඩයලොග් එකක් තමයි තියෙන්නේ. අපි බලමු මොකක්ද මේකෙදි කරන්න තියෙන්නේ කියලා. Read the following dialogue. පහ සඳහන් දෙබස කියවන්න. Fill in the blanks of the summary given below. පල්ලෙහා දීලා තියෙන summary එක. එහෙම නැතිනම් සංක්ෂිප්තය කියවන්න. Select a suitable word or phrase from the dialogue. සුදුසු phrase එක වාක්‍ය khණ්ඩය නැත්නම් වචනය තෝරන්නේ කියලා කියනවා from the dialogue දෙබසෙන්. The first time is done for you. පළවෙනි එක ඔබ සඳහා කර දී තියෙනවා. දැන් පසුගිය අවුරුදු දෙකේ ලැබුණු ප්‍රශ්නවල තිබුණේ තනි වචනයක් one word කියන්නේ කියලා. හැබැයි මේකේ කියනවා phrase එකක් වාක්‍ය khණ්ඩක් කිව්වට කමක් නැහැ කියලා. අපි බලමු මේ දෙබස කියලා තේරුම් අරගෙන ඒ දෙබස තියෙන්නේ teacher සහ අමල් අතර. teacher කියනවා Amal is everything ready. Amal is everything ready for the trip. Amal, trip එකට සියල්ලම ලෑස්තිද? Yes, almost everything. Oh, හැම දෙයක්ම වගේ. Have you decided? ඔයා තීරණය කරාද? නැත්නම් ඔයාලා තීරණය කරාද on the destination? ගමනාන්තය කොහෙද කියලා? Candio නුවර එළිය. නුවර එළියද? Yes, madam. Oh, madam. Everyone's choice is Candy. හැමෝගෙම තේරීම තමයි නුවර. Why are you so interested in visiting Candy? ඇයි ඔච්චරම නම්බුවක් දක්වන්නේ නුවරට යන්න? I think it is the botanical gardens, madam. මම හිතන්නේ madam මේ මොකද කිව්වොත් එහෙම මේ උද්ভিদ උද්‍යානය නිසා. Will your parents join too? ඔයාලගේ මව්පියොත් එයාලත් එක්ක සම්බන්ධ වෙනවද? Only a few. කීප දෙනෙක් විතරයි. Well, හොඳයි. I want to meet all of you tomorrow at 10 am. මට ඔයාලා ඔක්කොම හම්බ වෙන්න ඕනේ හෙට උදේ 10ට.
to discuss more about the trip. මේ trip එක ගැන සංචාරය පිළිබඳව කතා කරන්න සාකච්ඡා කරන්න. We have not yet decided on the cost per head. අපි තවමත් තීරණය කරලා නැහැ එක් ඔළුවකට මිල කීයක් වේද කියලා. එක් ඔළුවකට කියලා කියන්නේ එක්කෙනෙකු සඳහා මිල කීයක් වේද කියලා අපි තවම තීරණය කරලා නැහැ. We have not yet decided. අපි තවම තීරණය කරලා නැහැ. I suppose it won't be මම හිතන්නේ ඒක වෙන්නේ නැති වේවි more than 500 rupees රුපියල් 500ට වඩා වැඩි වෙන්නේ නැති වෙයි. Madam, do we have to inform the principal about the trip? විදුහල්පතිතුමාටත් දැනුම් දෙන්න ඕනද මේ trip එක ගැන? Yes, of course. ඔව් ඇත්ත වශයෙන්ම. We need his written permission. අපිට අවශ්‍ය කරනවා ඔහුගේ written permission. ලිඛිත අවසරය. Madam, do you think he will give us permission? Madam, ඔබ හිතනවාද ඔහු අපට අවසරය ලබා දෙවි කියලා? Why not? ඇයි නැත්තේ? He is the one who suggested me to organize the trip. ඔහු තමයි මට මේ trip එක සංචාරයේ සංවිධානය කරන්න කියලා කියපු එක්කෙනෙක්. හරි, එයා තමයි මට කිව්වේ. He is the one. එයා තමයි මට කිව්වේ මේක organize කරන්නයි කියලා. දැන් මේක තමයි දෙබස සාමාන්‍ය අර්ථය ගත්තා. ඊළඟට තියෙනවා සමනීක. දැන් සමනීක තමයි අපිට ඔතේ ෆීල් කරන්න ඕන. බලමු අපි කොහොමද ඒක යන්නේ කියලා. The discussion is about a trip to Kandy. ඔන්න Kandy කියන එක එතන දීලා තියෙනවා පළවෙනි හිස්තැන හරිය. මේ සාකච්ඡාව trip එකක් පිළිබඳව මහනුවරට යනවා. The students one and only මේ ශිෂ්‍යයන්ගේ එකම East Kandy නුවර. දැන් එකම මොකක්ද මෙයාලගේ නුවර වෙන්නේ? දැන් මෙතන මෙයා කියනවා everyone's choice is Kandy. හැමෝගෙම තේරීම තමයි මහනුවර. එහෙනම් මෙතෙන්ට ගැලපෙන්න ඕන වචනේ තමයි choice කියන වචනේ. හැමෝගෙම තේරීම. choice කියන්නේ අපි ස්පෙලිං කරනවා CHOICE. හැමෝගෙම තේරීම තමයි මහනුවර. Everyone, the students one and only choice is Kandy. සිසුන්ගේ එකම තේරීම තමයි මහනුවර. The most attractive place වඩාත් ආකර්ෂණීය ස්ථානය for the student. සිසුන්ට is තමයි මොකද්ද මේ ආකර්ෂණීය ස්ථානය? දැන් අර ටීචර් අහනවා ඇයි ඔයාලා නුවරටම යන්න තීරණය කරේ? ඒ මක්නිසාද කිව්ව I think it is the botanical gardens pattern. නේද? මෙතන ලියන්න ඕන උත්තරේ තමයි මෙතන the botanical garden කියන එක. එතකොට අපි උත්තරේ ලියනවා is the botanical garden. හොඳයි. එතන ස්පෙලිං සර උඩ තියෙනවා. ඒ නිසා ඒක නිවැරදිව ලියන්න. අපි ලියනවා the කියන එකෙන් පටන් අරගෙන the B අකුර කැපිටල් අපි කරා the botanical gardens කියන එකෙත් අපි G අකුර කැපිටල් කරනවා GARDENS gardens. Okay, botanical gardens. The most attractive place for the student is the botanical garden. වඩාත් ආකර්ෂණීයම ස්ථානය තමයි මේ සිසුන්ගේ botanical garden එක. A few also will join the trip. කිහිප දෙනෙක් සම්බන්ධ වෙනවා. දැන් කවුද මේකට සම්බන්ධ වෙන්නේ? දැන් ටීචර් අහනවනේ will your parents join to ඔයාලගේ මව්පියෝ සම්බන්ධ වෙනවද? එතකොට only a few කිහිප දෙනෙක් කියලා කියනවා. එතකොට few කිහිප දෙනෙක් කවුද සම්බන්ධ වෙන්නේ? parents ලා. එහෙනම් මෙතන අපිට ලියන්න ඕනේ වචනේ parents කියන එක වචනේ ලියමු PARENTS. few parents මව්පියෝ කිහිප දෙනෙකුත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා. Students will not have to spend much as the cost per person. කෙනෙකුට cost එකනේ මිල. Cost per person for the trip will not exceed 500 rupees. වාක්‍යයේ අදහස තමයි students will not have to spend much as the cost per person. කෙනෙකුට වියදම් වන මිල ගණන වෙන්නේ නැහැ කියලා කියනවා මේ trip එක සඳහා not exceed. කියන්නේ වැඩි වෙන්නේ නැහැ රුපියල් 500ට වඩා. The written of the principal is yet to be obtained. තාම ලබා ගන්න තියෙනවා ලිඛිත. මොකක්ද ලිඛිත ලබා ගන්න තියෙන්නේ? permission එක. අවසරය. මෙතන අපි ලියනවා වචනේ permission කියන එක PERMISSION permission කියන වචනේ.
of the principal is yet to be obtained. මෙන්න මේ අවුරුද්දේදී කියන්නේ 2018 අවුරුද්දේදී ලැබුණු ප්‍රශ්නය පස්වෙනි ප්‍රශ්නය සඳහා බලන්න ඔබේ පිළිතුරු සහ මේ පිළිතුරු නිවැරදිව ගැලපෙනවද කියලා අර හොඳයි අපි ගාවට යනවා ඊළඟ ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. ඒ කියන්නේ 2019 ලැබුණු ප්‍රශ්නේ මොන වගේද කියලා බලමු පස්වෙනි ප්‍රශ්නය සඳහා. හොඳයි 2019 අවුරුද්දේ ලැබිලා තියෙන ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නය සඳහා මෙන්න මේ වගේ එකක්. එතනක් තියෙනවා ඩයලොග් එකක් දෙබසක් කියවලා අවබෝධ කරගෙන ඒකේ තියෙන ইনফෝමේෂන් ටිකක් පල්ලෙහාට දාන්න. බලමු මොකද්ද කරන්න තියෙන්නේ කියලා අපි කියවලා read the dialogue එක කියවන්න දෙබස කියවන්න සංවාදයේ කියවන්න between Geet and his uncle. Geet සහ ඔහුගේ uncle අතර මාමා අතර. Write the necessary information අවශ්‍ය කරන තොරතුරු ටික ලියන්න in the space given below. පල්ලෙහා දීලා තියෙන හිස්තනේ the first one is done for you. පළවෙනි එක ඔබ සඳහා කර දී තියෙනවා. ඊට මේ පස්වෙනි ප්‍රශ්නෙන් බලලා තියෙන්නම යම් දෙබසක් තියෙනවා නැත්නම් පොඩි ලියුමක් වගේ මැසේජ් එකක් වගේ තියෙනවා. කියවලා තේරුම් ගන්න පුළුවන් ද ඊගාවට ඒකට අදාළ ප්‍රශ්න ටිකට උත්තර ලියා ගන්න පුළුවන් ද කියන එක. කියවලා බලමු ගීට් සහ අංකල් අතර වෙච්ච දෙබස මොකක්ද කියන එක. How was the trip? Uncle කොහොමද trip එක? It was great. ඒක හරි අපූර්වයි. Our office environment club organized it. අපේ පරිසර සංගමය තමයි මේක සංවිධානය කළේ. Where did you go this time? ඔයාලා මේ වතාවේ කොහෙද ගියේ? This year මේ අවුරුද්දේ we selected a small island in Puttlam. අපි පුංචි දූපතක් තෝරගත්ත පුත්තලමේ තියෙන. Have you ever been to an island? ඔයා කවදා හරි දූපතකට ගිහිල්ලා තියෙනවද? ගීත් කියනවා never. But I would love to. නෑ කවදාවත් නෑ. ඒවට මං හරි ආසයි යන්න. Don't worry, දුක් වෙන්න එපා. I'll take you there during the next occasion. ඊළඟ නිවාඩු කාලය තුලදී මම ඔබව එහි ගෙනියන්නම්. By the way, ඒක නෙමෙයි. How did you go there? කොහොමද ඔයා ඒකට ගියේ? We hired a van. අපි van රථයක් කුලියට ගත්තා. And it took 5 hours for us. අපිට පැය 5ක් ගත වුණා to reach a town close to the island. මේ දූපත ළඟ තියෙන නගරයට ළඟා වෙන්න. We spent the night in the circuit Bangalore. අපි රාත්‍රී කාලයේ ගත කරේ circuit Bangalore එකේ බංගලාවේ and went to see the island in the morning. මේ දූපත බලන්න ගියේ උදේ on a boat එකේ. Wow, a boat ride. Boat ride එකක්. Yes, oh. 1 hour ride in the calm sea. බොහොම නිශ්චල මොහොතේ පැයක ගමනක්. The village we visited in the island was very small. අපි මේ දූපතේ බලන්න ගිය ගම්මානේ හරිම චූටි. ග්‍රාම නිලධාරී මහත්මයා කිව්වා it had 105 people. මිනිස්සු 105ක් විතරයි ඉන්නේ කියලා. Fishing is what they do for living. මාළුවැල්ලීම තමයි ඔවුන් කරන්නේ ජීවනෝපාය සඳහා. Also ඒ වගේම I saw some women. මම දැක්කා ඒ වගේම කාන්තාවන් making beautiful ornaments with seashell. මේ මොහොදු සිප්පි කටු වලින් බොහොම අලංකාර ආභරණ නිර්මාණය කරනවා හදනවා. They make money by selling them to tourists. සංචාරකයන්ට ඒවා විකුණලා ඔවුන් මුදල් උපයා ගැනීමක් කරනවා. Isn't there a school for children there? පාසලක් නැද්ද ළමයිට එකේ? Well, හොඳයි. There is a very small school. චූටි පාසලක් තියෙනවා with a few teachers. Teachersලා කීප දෙනෙක් සහිතව. That is all. එච්චරයි. දැන් මේක තමයි දවස. මේක කියවලා තේරුම් අරගෙන පුරවන්න තියෙනවා මෙන්න මේ හිස්තැන් ටික. information ටික. අපි බලමු. The trip was organized by මේ trip එක සංවිධානය කරනු ලැබුවේ දීලා තියෙන environment club. ඒක හරි. The place visited. දැන් මෙයා බලන්න ගියේ තැන මොකද්ද? එයාලා බලන්න ගියේ place එක. දැන් උඩින් සඳහන් වෙනවා දෙබසෙදී දෙබස මතක නම් පුත්තලමේ තියෙන චූටි දූපත අපිට ගන්න පුළුවනි
දැන් කොහෙද ගියේ කියන එක මෙතන කියනවනේ small island එකක්. දැන් අර අහනවා this year we selected the small island in Portland. ඒකට උත්තරේ ලියන්න තියෙන්නේ a small island in Portland. හොඳයි ඒක අපි මෙතන ලියමු. A small island in Portland කියන එකේ P අකුර capital. Okay, a small island in Portland. පුංචි දූපතක් තියෙනවා කොහෙද මේ පුත්තලමේ ඒක බලන්න තමයි මේ සැරේ සංචාරය කරේ. Motto traveling from the circuit Bangalore to the island. මේ circuit Bangalore එකේ ඉඳලා island එකට ගිය විදිහයි. ගමන් කරපු ආකාරය මොකකින්ද මෙයාලා ගියේ? බෝට්ටුවකින්. ඒකට උත්තරේ දෙන්න ඕනේ on a boat කියන එක. on a boat. B-O-A-T. on a boat. බෝට්ටුවකින් තමයි මේ ගමන ගියේ. main livelihood of people. දැන් අරගේ තොරතුරු ইনফර්මේෂන් ටික තමයි කියවලා තේරුම් අරගෙන මෙතෙන්ට දාන්න තියෙන්නේ. එයාලගේ ප්‍රධාන ජීවනෝපාය මොකක්ද? මේ එතන ඉන්න මිනිස්සුන්ගේ. එයාලගේ ප්‍රධාන ජීවනෝපාය තමයි ෆිෂින්. ඒ කියන්නේ මාළු ඇල්ලීම. දීවර කර්මාන්තය. අපි කියනවා ෆිෂින් F-I-S-H-I-N-G. okay fishing. population of the village. ගමේ ජනගහනය දැන් ග්‍රාම නිලධාරි මහත්මයා කිව්වා it had 105 people මිනිස්සු 105 දෙනෙක් ඉන්නවා කියලා. එතකොට එතන උත්තරේ එන්න ඕනේ 105 people කියන එක. 105 people මිනිස්සු 105ක් තමයි ඉන්නේ පොඩි ගම්මානයක්. The ornaments were sold to. මේ ආභරණ වික්කේ දැන් අතන කියනෝනේ uncle I saw some women making beautiful ornaments. ලස්සන ආභරණ හදනවායි කියලා. එතකොට with seasell වලින්. ඒ වගේම යා කියනවා they make money by selling them to tourists. ඒවා ටූරිස්ට්ලට විකුණලා තමයි මේ මුදල් උපයා ගැනීම කරන්නේ. එහෙනම් මෙතන එන්න ඕනේ the ornaments were sold to. කාටද මේවා විකුණු ලබන්නේ? tourist. මෙතන තියෙන වචනේ උඩින් තියෙනවා tourist කියන වචනේ ඒකම එතන ලියන්න. කොයි වචනේ මෙතන තියෙනවා? tourist they make T O U R I S T S T O U R I S T S tourist to tourist. ඒක හරියම ලේසි ප්‍රශ්නයක්. ඒ අවුරුද්දේ ලැබිලා තියෙන්නේ පස්වෙනි ප්‍රශ්නය සඳහා. හොඳයි අපි බලමු නම් පසුගිය අවුරුද්දේ කියන්නේ 2020 අවුරුද්දේ පස්වෙනි ප්‍රශ්නය සඳහා ලැබිලා තියෙන්නේ මොකක්ද කියන එක බලන්න. 2020 අවුරුද්දේ ටෙස්ට් 5 එක සඳහා පස්වෙනි ප්‍රශ්නය සඳහා ඇවිල්ලා තියෙන්නේ අර පසුගියවට වඩා චුට්ටක් වෙන්න වැඩිපුර විස්තර තියෙන ඡේදයක්. ඒක කියවලා අවබෝධ කරගෙන තමයි අපිට මෙන්න මේ තියෙන ইনফර්මේෂන් ටික පුරවන්න වෙන්නේ. ටෙස්ට් 5 read the test and complete the table given below. The first one is done for you. table එක පුරවන්න තමයි තියෙන්නේ. දැන් ඔබට පේනවා මේ 2016 ඉඳලා 2020 වෙනකොට මොන ආකාරයෙන්ද පොඩ වෙනස් වෙලා තියෙන්නේ කියලා. එතකොට දැන් මේ පොඩි මැසේජස් කියවලා තියෙන එක, ලිපි කියවලා කියන්නේ එක, ආටිකල් කියවලා තියෙන එක, ඊළඟට චූටි කතන්දර කියවලා තියෙන එක ඉතාමත් වැදගත් වෙනවා. මොකද මේ විවිධාකාරයේ ටෙස්ට් ටයිප්ස් මේකට එන්න පුළුවනි. එතකොට මොන වගේ ටෙස්ට් ටයිප්ස්ද මේ රීඩින් වලට එන්නේ කියන එක පිළිබඳව මේ පේපර් එකේ එන්නේ කියන්නේ ඒක පිළිබඳව අපි අර 1994 සිට 2013 දක්වා කතා කරන ප්‍රශ්නවල පළවෙනි එකේදී කතා කරලා තියෙනවා විස්තර කරලා තියෙනවා මොන වගේ ප්‍රශ්නද මේකේ අපි එන්නේ ඒ වගේ මොන වගේ ටෙස්ට් ටයිප්ද අපි කියවලා තියෙන්න ඕනේ මේ විභාගේ ලියන්න කලින් කියන එක. අපි බලමු මේකේ තියෙනවා මාල්ටා ගැන. Malta is a country with three islands. දූපත් තුනකින් යුක්ත country එකකට රටකට තමයි Malta කියලා කියන්නේ. They are the island of Malta itself. දැන් මේ දූපත් තුන තමයි Malta island එක දූපත and the smaller islands of Gozo and Comino. Gozo සහ Comino කියන island තුනෙන් තමයි මේ Malta country එක හැදිලා තියෙන්නේ. මට Malta තියෙනවා ඒ වගේම තවත් දූපත් දෙකක් තියෙනවා. Malta කියන්නේ එතකොට දූපතක්. Gozo සහ Comino කියන දූපත් දෙක.
The area of the Malta Island, මේ Malta Island එකේ භූමි ප්‍රදේශය is 246 square kilometers. වර්ග කිලෝමීටර 246යි. While Gozo is 67. 67යි. කොහෙද මේ Gozo එකේ square kilometers in the area වර්ග කිලෝමීටර ප්‍රමාණය මේ ප්‍රදේශයේ. Comino is only 3.5 square kilometers. 3.5ක් වෙනවා වර්ග කිලෝමීටර මේ Comino කියන එකේ. As of 2019, 2019ට අනුව the population of Malta, මේ Malta රටේ ජනගහනය was 514,564. 5,14,564ක් වෙනවා. There are two ethnic groups in Malta. එතකොට මේ Malta වල ඉන්නේ ජන වර්ග දෙකයි. ethnic groups. ජන වාර්ගික ජන වර්ග කණ්ඩායම් දෙකක් ඉන්නවා. They are the Maltese and non-Maltese. ඒ කට්ටිය තමයි Maltese සහ non-Maltese. ඒ කියන්නේ Maltese වල ඉන්න Malti ජාතිකයෝ සහ ඒ Malti ජාතිකයෝ නොවන අය. non කියලා කියන්නේ නැති කියන එකයි නොමැති කියන එකයි. The percentage of the Maltese ලගේ ප්‍රතිශතය තමයි 79%. 79%. එතන 79%ක් වෙන්නේ මේ Maltese ලා. And the percentage of non-Maltese is 21%. 21යි. ඒකේ majority එක බහුතරය තමයි එතකොට Maltese ලා. ඒකේ ඊගාව ප්‍රමාණය 21ක් ඉන්නවා 100ට non-Maltese ලා. Maltese ලා නොවන කට්ටිය. Valletta is the capital of Malta. Malta වල අගනුවර තමයි Valletta. And it is also the smallest national capital in the European Union. ඒක ඒ වගේම කුඩාම ජාතික නගරය බවට පත් වෙනවා in the European Union. මේ යුරෝපා සංගමයේ. The official and the national language කාර්යාල වගේම ජාතික භාෂාව in Malta මේ Malta වල is Maltese භාෂාව. Which is of the Arabic origin. ඒක අරාබි සම්භවයක් වෙන භාෂාවක්. Italian and Sicilian also previously serves as official languages. එතකොට මේ ඉතාලියානු භාෂාව සහ සිසිලියානු භාෂාව පසුගිය කාලයේදී සේවය යොදා දුන්නා භාවිතා කරා as official languages of the island for the centuries. සතවර්ෂ ගණනාවක්ම මේ ජාතික භාෂාව විදිහට භාවිතා කරා ඔය කියන භාෂා දෙකයි. English is the second official language. දෙවන කාර්යාල භාෂාව විදිහට එන්නේ ඉංග්‍රීසි භාෂාව මේ රටේ. කොහෙද? Malta වල. The key products of Malta මේ Malta වල ප්‍රධාන නිෂ්පාදනය තමයි potatoes, අර්ථාපල්, vegetables, එළවලු, grapes, මිදි, wheat, තිරිඟු and barley සහ barley. Malta is a very important shipping center. Malta කියලා කියන්නේ ඉතාමත් වැදගත් නාවික ස්ථානයක්, මධ්‍යස්ථානයක් for the Mediterranean මේ මධ්‍යධරණී කට්ටියට මොකදද? It is also famous for its architectural sites. ඒක ඒ වගේම ප්‍රසිද්ධයි. ජනප්‍රියයි for its architectural sites. එහි ගෘහ නිර්මාණ ශිල්පයට, වාස්තු භූමි වලට and festivals ඒ වගේම උත්සව වලට. Malta is also a popular film location. Malta කියන්නේ ඒ වගේම ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදනය කරන ස්ථානයක් in its own right. ඊටම අදාළ වූ නැත්නම් එයාලටම අයිතිය පවතින. The currency used in Malta. Malta වල භාවිතා කරන මුදල් වර්ගය is the euro. Malta is also popular tourist destination in Europe. මේ යුරෝපයේ ජනප්‍රිය සංචාරක ස්ථානයක් නැත්නම් ගමනාන්තයක් තමයි Malta කියලා කියන්නේ. ඒකට මෙන්න මේ Malta පිළිබඳව මේ country එක පිළිබඳව තියෙන විස්තරය කියවලා අදාළ තොරතුරු ටික දාන්න තියෙනවා මෙන්න මේ දීලා තියෙන page එකේ. එක දීලා තියෙනවා the name of the country. මේ රටේ නම තමයි Malta. දෙවෙනි එක තමයි the smallest island. කුඩාම දූපත. දැන් මේකේ තියෙන කුඩාම දූපත මොකක්ද? කුඩාම දූපත තමයි Comino. මොකද ඒකේ වර්ග කිලෝමීටර 3.5ක් තමයි Comino වල තියෙන්නේ. ඉතිරිවා ඒ වගේ වැඩි. ලොකුම එක තමයි
එන්නේ වර්ග කිලෝමීටර 246ක් තියෙන මෙල්ටා අයිලන්ඩ් එක. ඊළඟට ගෝසෝ කියන එක දැන් 3.5ක් අඩුම එක තමයි මොකද්ද මේ ස්මෝලස් අයිලන්ඩ් එක තමයි කොමිනෝ කියන එක. එහෙනම් මෙතන දී වෙලා තියෙන්න ඕනේ ඔබෙන් කොමිනෝ කියන එක සිංගප්පූර් කැපිටල් කරන්න. මොකද ඒක නේම් එකක් නිසා. අන්න පළවෙනි එක හරි. පළවෙනි එක කියන්නේ මේකේ දෙවෙනි එක පළවෙනි එක යාලා දීලා තියෙනවා. හොඳයි. දෙවෙනි එක. දැන් number of ethnic groups. දැන් ethnic groups කීයක් ජන වර්ග කීයක් මේකේ ඉන්නවද? ජන වර්ග දෙකයි. මොනවද ජන වර්ග දෙක? එකක් තමයි මේකේ දීලා තියෙනවා කොයිද එක අපිට මෙතන තිබුණේ right capital right මේකේ they are the Maltese and non-Maltese. There are two ethnic groups in Malta. Malta වල ethnic groups දෙකක් ඉන්නවා. They are the Maltese and non-Maltese. දැන් වර්ග දෙක මොකක්ද කියලා මේ අපයි අහන්නේ. the number සංඛ්‍යාවෙන් දෙන්න තියෙන මේක අපිට ලියන්න තියෙන මෙතන 2 කියන එක TW or 2D වත් හරි නැත්නම් සංඛ්‍යාත්මකව දෙක දැම්මත් හරි. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය the capital city. මේකේ අගනුවර නම් මොකක්ද කියලා තියෙනවා. ඒකේ දීලා තියෙනවා වැලෙටා කියලා. කොහෙද තිබුණා මෙතන වැලෙටා is the capital of Malta. Malta වල අගනුවර තමයි වැලෙටා. දැන් වැලෙටා කියන එක තමයි මෙතන ලියවෙන්න ඕනේ. එතනත් V අකුර capital අකුරකින් තිබිය යුතුයි නගරයක නමක් නිසා. වැලෙටා. මොනේ ඒ උත්තරේ වැලෙටා LEN ඕනේ. right වැලෙටා. ඊළඟ ප්‍රශ්නේ. පස්වෙනි එක the official language. දැන් official languages පරිණාමයක් තියෙනවා. ඒ කියන්නේ previous services official languages පසුගිය සතවර්ෂවලදී භාවිතයි කරා කියලා කියන මේ සිසිලියන් සහ ඉටලියන් කියන භාෂාව. නමුත් මෙතන official and national language of Malta is දැන් පත් වෙලා තියෙනවා මොකද්ද? Maltese බවට. මොකද බහුතරයක් ඉන්නේ මේ Malteseලා නිසා. එහෙනම් Maltese කියන එක තමයි මෙතන උත්තරේ විදිහට ලියවෙන්න ඕනේ. එතන capital අකුරකින් n අකුර තියෙන්න ඕනේ භාෂාවක නමක් තියෙනකොට අපි ඒක capital කරනවා. Maltese තමයි උත්තරේට එන්න ඕනේ. ඊළඟ අවසාන එක දීලා තියෙනවා money use යාලා භාවිතා කරන මුදල් වර්ගය මොකක්ද කියලා. එතන යටින් දීලා තියෙන වාක්‍යය ඔබට පේනවා the currency used in Malta is the euro කියලා. එහෙනම් මෙතන උත්තරේ එන්න ඕනේ euro කියන එකයි EURO. දැන් අපි මේ අද කතා කරේ 2016 ඉඳලා 2020 දක්වා ලැබුණු ප්‍රශ්න පත්‍රයේ කියන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පස්වෙනි ප්‍රශ්නේ මොන වගේද කියන එක අවබෝධ කර ගැනීම. එතකොට මේ ප්‍රශ්න පත්‍ර ඔබ කලින් ලියලා මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන අවස්ථාවට සම්බන්ධ වෙලා ඒ වගේ උත්තර පිළිතුරු නිවැරදිද කියලා බලා ගන්න. එතකොට ඔබට පුළුවනි ලකුණු කීයක් මේ ප්‍රශ්නය සඳහා ඔබට ලබා ගන්න පුළුවන්ද කියලා. එතකොට මේ අපි ප්‍රශ්න පහක් කතා කරන්න මේක ඇත්තටම ගත්තම එක ප්‍රශ්නයක් මොකද මේ විභාගයට හම්බෙන මේ ඡේදය කියවලා ඊගාවට ලකුණු පහක් ලබා ගන්න පුළුවන්. ඔබට දැන් අවබෝධ වෙනවා මොන වගේද පස්වෙනි ප්‍රශ්නේ එන්නේ කියලා. හොඳයි. එහෙනම් අපි නැවත හම් වෙනවා ඊළඟ වීඩියෝවෙන් 6 වෙනි ප්‍රශ්නේ කතා කරන්න. මොකද අර ගිය වීඩියෝෙදි මම සඳහන් කරාට ප්‍රශ්න දෙකක් එක වීඩියෝ එකකින් කතා කරනවා කියලා. ප්‍රශ්න දෙකක් කතා කරනකොට පැය දෙකකට වඩා කාලයක් යනවා. මොකද මේ ප්‍රශ්න ටිකක් දිග නිසා. ඒ නිසා ඒවා දෙකට කරලා තියෙනවා. එක් ප්‍රශ්නයක් සඳහා එක වීඩියෝවක් කරන්න තීරණය කරා. ප්‍රශ්න කෙටි වෙනකොට අපිට කාලය ඉතිරි කරගන්න ඕන නිසා ඒ කියන්නේ වීඩියෝ කටිය දික් කරන්නේ නැති වෙන්න අපි බලමු ඉස්සරහට ප්‍රශ්න දෙකක් කරන්න පුළුවන් අවස්ථාවලදී ප්‍රශ්න දෙකක් කරනවා. එකක් කරන්න පුළුවන් අවස්ථාවලදී එකක් කරනවා. එතකොට අපි මේ කතා කරේ පස්වෙනි ප්‍රශ්නේ මොන වගේද කියන එක. හොඳයි. නැවත හමු ඊළඟ